ආයිබෝන් ආදරණීය දුවේ පුතේ අපි නිර්මාණාත්මක සංවේදනයේ පාඩම තමයි මේ දවස්වල කරමින් ඉන්නේ. නිර්මාණාත්මක සංවේදනයේ පාඩම අපේ YouTube නාලිකාව බලන අපේ පන්ති වල දරුවන්ටත් ඒ වගේම ලංකාව පුරා ඉන්න අනිකුත් දරුවන්ටත් වැදගත්. නිර්මාණාත්මක සංවේදනයේ 1 2 3 4 5 6 ආදී වශයෙන් අපි පාඩම් කරගෙන ආවා. ඒ වගේම අපි 077යි 96යි 17යි 969 දුරකථන අංකයට කතා කරාම ඔයගලන්ට මේ නිබන්ධනය ගෙන්න ගන්න ක්‍රමවේදය අපිට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම හැම කෙනෙකුටම විශේෂයෙන් මතක් කරන්න ඕන නාලිකාව subscribe කරන්න කියලා. හරිද? විශේෂයෙන්ම ඊළඟට ඔයගොල්ලෝ මතක් කරන්න ඕන කාරණේ තමයි මේ ටියුට් එක ක්‍රමානුකූලව පිළිවෙලට පැහැදිලි අත් අකුරෙන් ලියලා කරගෙන යන්න ඕනේ. එතකොට තමයි ලස්සන්ට පාඩම හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි දැන් නිර්මාණාත්මක සංවේදනයේ පිළිබඳව කතා කරා න්‍යායාත්මක කාරණා ටිකක්. ඒකෙදි විශේෂයෙන්ම වැදගත් වෙනවා බලන්න මම කලින් කිව්වා නිර්මාණාත්මක සංවේදනයේ මූලිකාංග ඊට පස්සේ ඩාවින්චි දැක්වුවා දාස් ඊට පස්සේ අපි කතා කරා නිර්මාණකරණය පිළිබඳව ජේම්ස් වොට්සන්ගේ අදහස් ටික මේවා විභාගෙදී අහන්න පුළුවන් න්‍යායාත්මක කරුණු. ඒ වගේම සංවේදනයේ පරිකල්පනයේ ප්‍රත්‍යක්ෂණයේ සංජානනයේ අධ්‍යක්ීම් ප්‍රතිවින්දනයේ පස්වත ගවේෂණයේ සත්තාභ්‍යාසය කුසලතා වගේ මාතෘක නම් වලින් හඳුන්වන්නේ මොනවාද කියන එක මම ඔයගලන්ට කියලා දුන්නා. ඔයගලන්ට ඒවා ආගන්තුක වචන නිසා එකවර මතක තියෙන්නේ නැහැ. එකවර මතක තියෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? කීප වරක් ඒ ටික බලා ගන්න. එතකොට තමයි පැහැදිලි වෙන්නේ. හරි. ඊට පස්සේ අපි නිර්මාණශී අපිට අද තියෙන්නේ 15 වෙනි පිටුව. නිර්මාණ ශිල්පියා. නිර්මාණය පිළිබඳ අත්දැකීම් ලබන ආකාර අපි තුනක් කතා කරා. ස්ව අත්දැකීම්, අන්‍යයන්ගෙන් ලබන අත්දැකීම් සහ මාධ්‍ය හෝ වෙනත් අත්දැකීම්. ඒ කියන්නේ නිර්මාණයක් බිහි කරන්න නිර්මාණකරුවෙකුට තමන්ගේම අත්දැකීම් හේතු වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන කෙනෙක්ගේ අත්දැකීම් හේතු වෙන්නත් පුළුවන්. නැත්නම් මාධ්‍ය හෝ වෙනත් අත්දැකීම් නැත්නම් ජන කතාවක් ඇසුරේ නිර්මාණය බිහි කරන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් මම ගාව තියෙන මේ පොතක්. දැන් මේක රාමායනය. දැන් මේ පොත ගත්තට පස්සේ මේක මාධ්‍ය හෝ වෙනත් අත්දැකීම්. ඒ කියන්නේ ජන කතාවක් එහෙම නැත්නම් ජනශ්‍රුතියක් ඇසුරින් තමයි රාමායනය රචනා කරන්නේ. නේද? වාල්මීකි රාමායනය රචනා කරන්නේ ඉන්දියාවේ කාලාන්තරයක් තිස්සේ පැවතෙන ජනශ්‍රුතියක් ඇසුරින්. එතකොට අපි ඒවට කියනවා වෙනත් අත්දැකීමක් කියලා. සමහර නිර්මාණවලදී තමන්ගේ අත්දැකීම් හේතු වෙනවා. දැන් මේ තියෙන්නේ ඔයගොල්ලෝ මේ කියවපු පොතක් එදා හෙළදිව කියන පොත. ඉතින් මේකේ තියෙන්නේ රොබර්ට් නොක්ස්ගේ තමන්ගේම අත්දැකීම් ඇසුරින් තමයි එදා හෙළදිව පොත ලියන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ පරිශීලනය කරන නවකතාව උසස් පෙළට තියෙන බැද්දේගම නවකතාවත් ඒ වගේ තමන්ගේ අත්දැකීම් ඇසුරු කරගෙන නිර්මාණය කරලා තියෙන්නේ. සමහර කතා තියෙනවා, සමහර ගීත තියෙනවා, සමහර කවි වෙන්න පුළුවන්, සමහර ටෙලිනාට්‍ය හරි චිත්‍රපටි ඕන එකක් වෙන්න පුළුවන්. ඒවා සමහරලාට තමන්ගේම අත්දැකීම් එහෙම නැත්නම් තමන්ට ඒ අත්දැකීම නොලැබුණත් වෙන කෙනෙක්ගේ අත්දැකීමක් ඇසුරින් නිර්මාණය වෙච්ච දේවල්. දැන් ගොඩක් වෙලාවට යුද්ධය සම්බන්ධව ලියවිච්ච පොතපත තියෙනවා. යුද්ධය සම්බන්ධ ලියවිච්ච නවකතා, කෙටි කතා වගේ දේවල් තියෙනවා. සහ චිත්‍රපටි වගේ දේවල් තියෙනවා. ගොඩක් වෙලාවට කොළඹ ඉන්න නිර්මාණකරුවෝ තමයි මේ නිර්මාණ බිහි කරන්නේ. හැබැයි ඒවා වෙනත් අයගේ අත්දැකීම් අහලා බලලා සොයලා ඒ අත්දැකීම් අනුසාරයෙන් නිර්මාණ බිහි කරන අවස්ථා තියෙනවා. හරි නේද? තමන්ගේ අත්දැකීම් වලින් නිර්මාණ බිහි කරන්නත් පුළුවන්. හරි. වෙනත් කෙනෙක්ගේ අත්දැකීමක් අසා දැනගෙන නිර්මාණ බිහි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මාධ්‍යයක හෝ වෙනත් මූලාශ්‍රයක තිබිච්ච දෙයක් උපුටා අරගෙන ඒ ඇසුරින් නිර්මාණ බිහි කරන්නත් පුළුවන්. හරි. උදාහරණයක් ගත්තොත් චුල්ල ධනොද්දර ජාතකයේ ඇසුරින් හරි මනමේ නාට්‍ය නිර්මාණය කිරීම ඔය තුන්වෙනි කාරණයට අයිති වෙනවා. ඊට පස්සේ ජනශ්‍රුතියක් ඇසුරින් රාමායනය නිර්මාණය කිරීම. එතකොට ඒ වගේ දේවල් වෙනත් අත්දැකීම් යටතේ නිර්මාණය කරපු දේවල්. හරි. අපිට අද තියෙන්නේ නිර්මාණ ශිල්පියා කියන මාතෘකාව. දැන් මම ඔයගලන්ට කලින් කිව්වා තමයි දැන් මේ පාඩම් අපි කරගෙන යනකොට දරුවෝනේ අපි දුරස්ත ක්‍රමවේදයක් යටතේ නිසා පාඩම් කරන්න ඔයගලන්ට තියෙන්නේ. පාඩම හොඳින් අහන්න. පාඩම දෙපාරක් විතර අහන්න. ඊට පස්සේ නෝට් එක දෙපාරක් කියව ගන්න. එතකොට හොඳටම අනිවාර්යෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම දැන් මේ අවසන් වුණාට පස්සේ අපි ටියුට් එක කරලා අපි මේ සම්බන්ධ ප්‍රශ්නාවලියක් සාකච්ඡා කරනවා. එතකොට තවත් අවබෝධ වේවි.
හරි 7.2.3 නිර්මාණ ශිල්පියා. නිර්මාණයේ නිමවුම් කරුවා නිර්මාණ ශිල්පියා ලෙස ඇඳින්නේ හැකිය. ඒ කියන්නේ නිර්මාණයක් බිහි කරන කෙනා නිර්මාණ කරුවා. එයාට අපි කියනවා නිමවුම් කරුවා කියලා. නිමවුම් කරුවා. නිර්මාණ ශිල්පියා. හරිනේ. දැන් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය මෙතන තියලා බලමු. යම් දෙයක් සෑදූ හෝ නිපදවූ පුජ්‍යලයා නිර්මාණකරු ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දක්වයි. දැන් අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන් කුඩා ප්‍රශ්නයක්. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව නිර්මාණකරු කෙසේ හඳුන්වයිද කියලා. එතකොට අපිට මේ නිර්වචනය මතක තියාගන්න වෙනවා. ඊළඟ නිර්මාණකරු හෝ නිර්මාණ ශිල්පියෙකු වීම කෙටි කාලීන පුහුණුවක ප්‍රතිඵලයක් නොවේ. නිර්මාණ කෞශල්‍ය ආකස්මිකව පහළවන්නේද නොවේ. අහසින් පහළ වෙන්නේ නැහැ නිර්මාණ ශිල්පය. එය කලාව, සමාජයේ සංස්කෘතිය, දේශපාලනය ආදී පිළිබඳ අවබෝධාත්මක අත්දැකීමෙන් සමාජ මනෝ හා මානව විද්‍යා දීර්ඝකාලීන හැදෑරීමෙන්ද වර්ධනය කරගත යුත්තේ. එසේම දැනුම පරිකල්පනයේ ප්‍රතිභාව ශිල්පීය පරිචය ඔස්සේ ක්‍රියා කිරීමේ හැකියාව නිර්මාණ ශිල්පියෙකු විසින් අත්පත් කරනු ලබන්නේ දිගු කාලීන ප්‍රාගුණ්‍ය හේතුවෙනි. ප්‍රාගුණ්‍ය කියන්නේ දිගු කාලීනව ලබන ඉහළ දැනුම. දැන් ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් නිර්මාණ ශිල්පියෙක් වෙනකොට එයාට මේ නිර්මාණ කිරීමේ හැකියාව අහසින් පහළ වෙන්නේ නැහැ. එයා සමාජය ඇසුරු කරනකොට සමාජ දේශපාලන තත්ත්වයන්, සමාජ ආර්ථික තත්ත්වයන්, ආගම, සංස්කෘතිය, කලාව පිළිබඳව යෙදිලා තියෙන අවබෝධය හොඳ නිර්මාණ බිහි කිරීමේදී වැදගත් වෙනවා. හරිද? ඕන කෙනෙකුට මොකක් හරි එකක් ලියන්න පුළුවන්. ඔය දැන් වර්තමානයේ ගොඩක් නිර්මාණ දින අපිට එල්ල නාට්‍ය වෙන්න පුළුවන්. ගීත තියෙන වචන ටිකක් ලියලා ඒකට තාලයක් දැම්මම ඒක ගීතයක් කියලා තමයි වර්තමානයේ ගොඩක් මේ නිර්මාණකරුවෝ හිතාගෙන ඉන්නේ. එහෙම නෑ. දැන් පැරණි නිර්මාණකරුවෝ, කියන්නේ පැරණි වර්තමානයේ වුණත් හොඳ නිර්මාණකරුවෝ සමාජ, දේශපාලන, සංස්කෘතික, කලාත්මක ආදී වශයෙන් ඒ පුළුල් අවබෝධයත් එක්ක තමයි ඒගොල්ලෝ නිර්මාණ බිහි කරන්නේ. ඒ නිසා එවැනි අවබෝධයක් ඇතුව නිර්මාණ බිහි කරන නිර්මාණකරුවන්ගේ නිර්මාණ කාලාන්තරයක් පවතිනවා. කල් පවතිනවා. එතකොට අවබෝධයක් නැතුව බිහි කරන නිර්මාණ සුමානයි 2යි මාසයයි හරි මතක නැති වෙලා යනවා මිනිස්සුන්ට. ඒ වගේම නිර්මාණකරුවන්ට න්‍යායික දැනුම තියෙන්නත් ඕන. සමාජ විද්‍යාව පිළිබඳව, මනෝ විද්‍යාව පිළිබඳව, මානව විද්‍යාව පිළිබඳව, ඒ කියන්නේ සමාජය පිළිබඳව න්‍යායාත්මක අවබෝධය ලැබෙනවා සමාජ විද්‍යාව වගේ විෂයන් තුලින්. හරි? මිනිස් මනස පිළිබඳව න්‍යායාත්මක අවබෝධය ලැබෙනවා මනෝ විද්‍යාව වගේ විෂයන් තුලින්. මොනවාද? සමාජ විද්‍යාව පිළිබඳ අවබෝධය, මනෝ විද්‍යාව පිළිබඳ අවබෝධය. හරි? මානව විද්‍යාව පිළිබඳ අවබෝධය. කියන්නේ මානවයාගේ මිනිස් හැසිරීම. අපි නිර්මාණ වලින් ඔය සමාජය, මිනිස් හිත, මානවයාගේ සමාජ ආර්ථික දේශපාලනික ආදී තත්ත්වයන් වගේ දේවල් ප්‍රතිනිර්මාණය කරන්න දරුවනේ. ඒ නිසා මේ නිර්මාණකරුවන්ට සමාජ මනෝ මානව විද්‍යාව පිළිබඳ න්‍යායාත්මක දැනුම හරි වැදගත් වෙනවා. දැන් අපි රත්නශ්‍රී විජේසිංහ ගත්තත්, මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් ගත්තත් ඔය මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර, එහෙම නැත්නම් මහාචාර්ය ධම්මික ගංගානාථ දිසානායක ඔය ගොඩක් ශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණකරුවෝ ලංකාවේ වුණත් ඒගොල්ලෝ විශ්වවිද්‍යාල මට්ටමින් ඉගෙන ගන්නකො අය. ගීත රචකයෝ වෙන්න පුළුවන්, නවකතාකරුවෝ වෙන්න පුළුවන්, නාට්‍යකාරයෝ. දැන් ඉදිරියට සරච්චන්ද්‍රයන් නේ මහාචාර්යවරු නේ. එතකොට අති මහත් බහුතරයක් ලංකාවේ හෝ ලෝකේ නිර්මාණකරුවෝ න්‍යායාත්මක වශයෙන් සමාජ විද්‍යාව, මානව විද්‍යාව ඒ වගේ විෂයන් පිළිබඳව උගත් අය. අතලස්සක් තමයි ඉන්නේ එහෙම විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනයක් නොලබා නිර්මාණකරුවෝ වෙච්ච අය. හැබැයි ඒ අතලස්සට පුළුල් සමාජ දේශපාලනික අවබෝධයක් තිබිලා දින ඒ තුලින් තමයි නිර්මාණ බිහි කරන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් මාර්ටින් වික්‍රමසිංහයන්ට ඉහළ අධ්‍යාපනයක් මේ මුල් කාලේ ලබා ගන්න බැරි වුණාට එයාට හැබැයි පුළුල් සමාජ අවබෝධයක් ලැබෙනවා. එයා සමාජය තුළ හැසිරීම තුළින්. හරි? එතකොට විශේෂයෙන් පහත රට සමාජය පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබෙනවා. ඒ සමාජ දේශපාලන කලාව ඒ වගේ අවබෝධයත් එක්ක තමයි මාර්ටින් වික්‍රමසිංහයන් වගේ අය නිර්මාණ බිහි කරන්නේ. ඔය විදිහට එහෙනම් හොඳ නිර්මාණයක් බිහි කරන්න නම් එයාට
අපි කලින් කිව්වා වගේ මොකද සමාජ දේශපාලන සංස්කෘතික කලාව පිළිබඳ අවබෝධය වගේම සමාජ මනෝ හා මානව විද්‍යාව පිළිබඳව හැදෑරීම වැදගත් වෙනවා. ඔයගොල්ලෝ අන්නේ ටිකට ඉරක් ඇඳ ගන්න. හරි. ඊට පස්සේ අපි යමු මෙලොව උපදින සෑම පුද්ගලයෙකුම කිසියම් හෝ නිර්මාණ ශක්තියක් සහිත උපදී. ඒ නිර්මාණ ශක්තිය නිසි ලෙස වර්ධනය කර නොගතහොත් ඒ හැකියාව කාලානුරූපීව විය කියා හැකිය. ඒ කියන්නේ දැන් අපි මේ ලෝකයේ උපදින ඕනම කෙනෙකුට හරි කුමන හෝ නිර්මාණ හැකියාවක් ලැබෙනවා. ඔයාලා අපිට උනත් එහෙමයි. හැබැයි අපි ඒ කුඩා කාලේදී හඳුනගෙන ඒව වර්ධනය කරගන්න ඕන. සමහර අය වෙලාවට ගායන හැකියාව, නර්තන හැකියාව, ලිවීමේ හැකියාව, අලුත් දේවල් නිර්මාණය කිරීමේ හැකියාව, නිපදවීමේ හැකියාව. හරි. දැන් ඔය පෙර පාසලට ගියාම එක වසරට දෙක වසරට ගියාම ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් අනුව ඒගොල්ලෝ කොයි වගේ දේවල් වලට දක්ෂද කියලා අඳුර ගන්න පුළුවන්. සමහර අයට අධ්‍යාපනයේට සමහරලාට උනන්දු නැති ළමයි ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට පුළුවන් තාක්ෂණික මොන හරි පුටුවක් කැඩුනොත් එයාට අග්ගලා හදනවා. ඒ පෙන් ප්ලේයර් එයාට ක්‍රීඩා මේ වලට දක්ෂයි. එහෙම නැත්නම් එයා සංගීතයට දක්ෂයි. නටන්න දක්ෂයි. එහෙම නැත්නම් චිත්‍ර අඳින්න. එහෙම නැත්නම් මොන හරි නිර්මාණ මැටි වලින් නිර්මාණ කරන්න. කොළ වලින් නිර්මාණ කරන්න. ඒ විදිහට ඕනම කෙනෙකුට නිර්මාණ ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒක අඳුරගෙන හරිද? ඒක පුරුදු පුහුණු කරගත්තොත් හොඳ නිර්මාණකරුවෙක් බිහි කරන්න පුළුවන්. හරි? ලියගන්න මෙහෙම. ඇතැම් විට නිර්මාණ ශක්තිය සහජයෙන් කියන්නේ උපතින් අරන් එන ශක්තිය කියන්නේ සහජයෙන් හෝ පාරම්පරිකව ලැබේ. එසේ නොමැතිනම් නිර්මාණ පිළිබඳව විධිමත්ව හැදෑරීම තුළින් නිර්මාණ පිළිබඳව විධිමත් හැදෑරීම තුළින් සාර්ථක නිර්මාණකරුවෙකු විය හැකිය. දැන් ඔය සමහර වෙලාවල් වලට දැන් ඔය නැටුම් ශිල්පය වගේවත් සමහර පාරම්පරිකව ලැබෙනවා. ගායනා කරන්න සමහරලාට ගායකයාගේ පරම්පරාම ගායකයෝ ඉන්නේ. ගායකයාගේ සමහර දැන් අපි හිතමු මොහිදින් බෙක් කියලා දැන් ඉන්නේ මොහිදින් බෙක් මහත්මයාගේ පුතා. මේ ඉෂාක් මොහිදින් බෙක්. එහෙම ගොඩාක් ගායකයන්ගේ දරුවෝ ඉන්නවා. නර්තන ශිල්පීන්ගේ දරුවෝ ඉන්නවා. හරි. ඒතර ඒගොල්ලන්ට මේ පාරම්පරිකවම සහජයෙන්ම නිර්මාණ ශක්තිය ලැබෙනවා. ඉතින් ඒව වර්ධන දැන් සමහර ප්‍රදේශات එහෙම තියෙනවා කලාවත්. අම්බලන්ගොඩ ප්‍රදේශය ගත්තම අර නික කලාකරුවෝ හරියට ඉන්න ගොඩක් ඉන්නවා කියලා. ගොඩක් වෙලාවට ඒක සහජයෙන්ම පාරම්පරිකවම ලැබෙනවා. ඒක ඒ පාරම්පරික ලැබෙන කලා කුසලතාවය වර්ධනය කරගත්තමත් නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි පාරම්පරිකව ලැබුණත් ඒක වර්ධනය කරගත්තේ නැත්නම් ඒක ඉගෙන ගත්තේ නැත්නම් හරියට එයා හොඳ නිර්මාණකරුවෙක් වෙන්නේ නැහැ. සමහර පුජ්‍යලෝ ඉන්නවා ඒගොල්ලන්ගේ පරම්පරාව කලා පරම්පරාවක් තමයි. නමුත් කලාවට සම්බන්ධ නැති අය. දැන් එහෙම පාරම්පරිකව හෝ සහජයෙන් කලාව නිර්මාණකරණය ගැන අවබෝධයක් එහෙම දැනීමක් ලැබීමක් නැති කෙනෙකුට පුළුවන් නිර්මාණ හැදෑරීම තුළින් නිර්මාණකරුවෙක් වෙන්න. පාසල්වල සහ විශ්වවිද්‍යාලවල සහ වෙනත් ආයතන තියෙනවා, අධ්‍යාපනික ආයතන තියෙනවා නිර්මාණ පිළිබඳව උගන්වන. නාට්‍ය හා රංග කලාව, ගීත රචනද විශ්වවිද්‍යාලවල ගීත රචනය පිළිබඳව උගන්වනවා. විශ්වවිද්‍යාල නවකතා රචනය පිළිබඳව උගන්වනවා. පාසල්ලත් උගන්වනවා. ඉතින් පාසල්වල සිංහල විෂයට නවකතා, කෙටි කතා, ගීත ඒ වගේ සිංහල විෂයට ඒවා ලියන්න උගන්වනවානේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලලත් එහෙමයි. ඊට පස්සේ චිත්‍ර පිළිබඳව පොඩි පාසල්වල උගන්වනවා. ඊට පස්සේ මූර්ති කැටයම් පිළිබඳ පාසල්වලත් උගන්වනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලවලත් කරනවා. ඊට අමතරව ඉහළ උපාධි පාඨමාලා දක්වා ඔය හැම කලා ශාස්ත්‍රයක්ම තියෙනවා. ඉතින් ඒ විදිහට අර නිර්මාණශීලීත්වය කියන එක පසුව වර්ධනය කරගන්නත් පුළුවන්. හරි?
ඊට පස්සේ නිර්මාණකරුවෙක් බිහි වෙන්න ක්‍රම දෙකක් එන එකක් උපතින්ම එයාට නිර්මාණ ශක්තිය එන්නත් පුළුවන් එහෙම නැත්නම් එයා හැදෑරීම තුළින් නිර්මාණකරුවෙක් වෙන්නත් පුළුවන්. හොඳයි. ඔන්න ඔය විදිහට නිර්මාණ ශිල්පියා කියන්නේ කවුද කියන එක ඔබ දැන් ඉගෙන ගත්තා. නිර්මාණ ශිල්පියෙක් කියලා කියන්නේ එහෙනම් නිර්මාණයක් බිහි කරන කෙනා. එයා නිර්මාණ ශිල්පියා. යම් දෙයක් සෑදූ හෝ නිපදූ පුජ්‍යලයා නිර්මාණකරු. හරි. එතකොට අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට මෙතන කලාත්මක සාහිත්‍යමය නිර්මාණ ගැන. දැන් එහෙම නැතුව සමහරවිට ගත්තොත් වෙනත් නිර්මාණකරුවොත් ඉන්න පුළුවන්. නව නිර්මාණකරු. ගුවන් යානයක් නිර්මාණය කරනවා නම් ඒකත් නිර්මාණ ශිල්පියෙක් තමයි යා. හරි. අලුත් විදිහේ ගොඩනැගිල්ලක් නිර්මාණය කරනවා නම් ඒකත් නිර්මාණාත්මක හැකියාව තමයි. ඒවත් මේ ගණයට අයිති වෙනවා නිර්මාණකරුවෝ යටතට. නමුත් අපි සාමාන්‍යයෙන් මේ විෂයදී කතා කරන්නේ තාක්ෂණික නිර්මාණකරුවන්ට වඩා කලාත්මක නිර්මාණකරුවෝ ගැන. හරි. නිර්මාණකරුවා ගැන නිර්මාණ ශිල්පියා ගැන ඔය ටික ඔබ බලා ගන්න. අපි දැන් 7.4ට යමු. නිර්මාණශීලී රචනය ලියා ගන්න. භාෂාව යොදාගෙන ලිඛිත මාධ්‍යයෙන් කරනු ලබන භාෂාව යොදාගෙන ලිඛිත මාධ්‍යයෙන් කරනු ලබන ගද්‍ය හෝ පද්‍ය නිර්මාණ. භාෂාව යොදාගෙන ලිඛිත මාධ්‍යයෙන් කරනු ලබන ගද්‍ය හෝ පද්‍ය නිර්මාණ නිර්මාණාත්මක රචනයට අයත් වේ. ගද්‍ය හෝ පද්‍ය නිර්මාණ නිර්මාණාත්මක රචනයට අයත් වේ. එනම් කිනම් හෝ ශෛලියකින් නිර්මාණාත්මක මනසකින් රචකයෙකු විසින් රචනා කරනු ලබන ලේඛන. කිනම් හෝ ශෛලියකින් නිර්මාණාත්මක මනසකින් රචකයෙකු විසින් රචනා කරනු ලබන ලේඛන. රචකයෙකු විසින් රචනා කරනු ලබන ලේඛන නිර්මාණාත්මක රචනයට අයත් වේ. ඒ වඩා සාර්ථක වන්නේ නැවුම් වන තරමටය. අලුත් වෙන්න ඕන. නැවුම් වන තරමටය. නැවුම් භාෂා ශෛලියද වැදගත් වේ. නැවුම් භාෂා ශෛලියද වැදගත් වේ. රසිකයා තුළ චිත්තාකර්ෂණයක් ඇතිවන ආකාරයට රචනා කිරීම වඩාත් වැදගත් වේ. රසිකයා තුළ චිත්තාකර්ෂණයක් ඇති වන ආකාරයට රචනා කිරීම වඩාත් වැදගත් වේ. හරි. දැන් එතකොට ලිඛිතව කරන ලබන නිර්මාණ තමයි අයිති වෙන්නේ. ඒතර කවි, ගීත මොනවාද ඒවා? කවි, ගීත, නාට්‍ය පිටපත් නේ. නාට්‍ය පිටපත් කියවල ටෙලි නාට්‍ය පිටපත් වෙන්න පුළුවන්, ගුවන්විදුලි නාට්‍ය පිටපත් වෙන්න පුළුවන්. නව කතා, කෙටි කතා නේ, වෙළඳ දැන්වීම් පිටපත් නේ. වෙළඳ දැන්වීම් පිටපතක් වුණත් අයිති වෙන්නේ දරුවනේ රචනයකටනේ. පැහැදිලිද? ලියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ වෙළඳ දැන්වීම් වල බලන්නකෝ ඒවා ලස්සන ලියලා තියෙනවනේ.
සිද්ධාලේප ඇඩ් එකේ තියෙන කැක්කුම් ඔක්කොම නස්නාලේපේ විස්කම් දක්වන සිද්ධාලේපේ කිය. ඒ රචනයනේ. පැහැදිලිද? ඊට පස්සේ සන්ලයිට් ඇඩ් එකේ තියෙන ප්‍රිය ජනකයි සන්ලයිට් එහෙම කියනවා නේද? සුදෝ සුදට පිරිසිදු කරවයි එහෙම තියෙන ලස්සන කවුරු හරි ලියනවා. මුළු පවුලම සෙනෙහසින් පිරිසිදුකට රැකගනී කියලා තමයි සන්ලයිට් කියන්නේ. පවුලම සෝදනවා. එතකොට නේද? ඊවට කියන්නේ නිර්මාණාත්මක රචනය කියන්නේ. අපේ ඇඩ් එකේ ඔයගොල්ලෝ දකින්න මීඩියා නම් මීඩියා අමල් නේරා. කවුරු හරි ලියනවා මීඩියා නම් මීඩියා කියලා. එතකොට ඒවට අපි කියන්නේ වෙළඳ දැන්වීම් පිටපත් රචනය කියලා. නවකතා රචනය. කෙටි කතා රචනය. නේ? නාට්‍ය පිටපත් රචනය. ඒතර පද්‍ය විදිහට රචනා කරන්න පුළුවන්. ගද්‍ය විදිහට රචනා කරන්න පුළුවන්. දැන් වෙළඳ දැන්වීම් බලන්න සමහර වෙළඳ දැන්වීම් තියෙන්නේ පද්‍ය. කවි නැත්නම් ගීත. නේ? ක්‍රීම් සෝඩා ඇඩ් එකේ තියෙන්නේ ගීත තියෙන්නේ. චූටි මල්ලිගේ පොඩි මල්ලිගේ ඇඩ් වල තියෙන්නේ ගීත නෙවෙයි. දෙබස් තියෙන්නේ. ගද්‍ය විදිහට. කවි ගීත නාට්‍ය නවකතා කෙටි කතා විතර ගද්‍ය වලටයි තියෙන්නේ. පැහැදිලිද? ඒතර වෙළඳ දැන්වීම් පිටපත් ගද්‍ය පද දෙකෙන්ම තියෙනවා. නාට්‍ය පිටපත් ගොඩක් වෙලාවට ගද්‍යමය වශයෙන් තමයි තියෙන්නේ. දැන් අපි කියන මොනවා කියලාද නිර්මාණාත්මක රචනය කියලා. නිර්මාණශීලී රචනය බලමු නේද? නිර්මාණශීලී බලන්න නෝට් එක. නිර්මාණශීලී රචනයේ අරමුණ වන්නේ රසිකයාට සිතුවිලි, හැඟීම් සහ රස භාව පුහුර්ණ චිත්ත tattයක් ඇති කිරීමයි. ඒක කියවන කෙනාට සිතුවිලි වල හැඟීම් වල රස උත්පාදනය කරන එක තමයි නිර්මාණශීලී රචනයේදී කරන්නේ. කවියෙන් හරි ගීතයෙන් හරි නවකතාවෙන් හරි කෙටි කතාවෙන් හරි ඒ රසිකයා තුළ රසාත්මක සිතුවිලි හැඟීම් ආදිය ගොඩනගන එක. නිර්මාණශීලී රචනා ලෙස කවිය, ගීතය, නවකතාව, කෙටි කතාව, චරිතාපදාන. චරිතාපදානයක් ලියනකොට නම් නිර්මාණාත්මක තමයි ලියන්නේ. නිකාම ඉස්සරේ ලියන්නේ ටිකක් ලස්සන ලියනවා. චරිතාපදාන ලියනකොට ගොඩක් වෙලාවට සමහරලාට ඇත්ත කතාවක් නෙමෙයි ලියන්නේ. එතන ලස්සන කරනවා කතාව සමහරලාට. චරිතාපදාන හෝ සාහිත්‍ය විචාර ආදිය ගත හැකියි. එසේම තිර රචනය, ගුවන්විදුලි පිටපත් රචනය. තිර රචනා කියන්නේ තිරේට රචනා කියන්නේ. තිරේට රචනා කරන්නේ නම් රූප වාහිනී වල තිර තියෙන්නේ. සිනමාවේ තිර තියෙන්නේ. එතන චිත්‍රපටි වලට හා රූප වාහිනී නිර්මාණ වලට කරන රචනයට කියනවා තිර රචනය කියලා. ගුවන්විදුලි පිටපත් රචනය. තීරු ලිපිය. තීරු ලිපිය විශේෂාංග ලිපි. තීරු ලිපිය විශේෂාංග ලිපි චුට්ටකට හැං කතා කරනවා. පත්තරවල තීරුවක් විදියට ලිපි ලියලා තියෙනවා සමහර ලේඛකයෝ. අපි දිරස් අතර හොත් ටිකස් අතර චුට්ටකින් කතා කරන ඒවට කියනවා තීරු ලිපි කියලා. විශේෂාංග නේ දැන් පත්තරයක් ගත්තොත් ගතමෙදි මරණ දඬුවමින් ජීවිතේ දිනු පාකිස්තානයේ එතන මේ කාන්තාවක් ගැන සඳහන් වෙනවා. එතකොට මේ ඒක අයිති වෙන්නේ මේවා විශේෂාංග. ලස්සන ලියනවා. හරි මේ පත්තරවල තියෙන්නේ විශේෂාංග කියලා. විශේෂාංග ලිපි තියෙනවා. හරිද? ඔය යුද ලංකාදීප පත්‍රය අරගෙන බැලුවම නේද රසවිත කියලා තියෙන කොටසක් නේ තියෙන්නේ. ඒකේ තියෙන විවිධ විශේෂාංග තියෙනවා. ඒවත් අයිති වෙන්නේ නිර්මාණශීලී රචනයට. වෙළඳ දැන්වීම් පිටපත්. නිර්මාණශීලී රචනයේ සඳහා අදාගන්න ලබන භාෂාව රසවත් හා ව්‍යංගාර්ථ පූර්ණ වීම වැදගත් වෙනවා. රසවත් වෙන්නත් ඕන ගොඩක් වෙලාවට ව්‍යංගාර්ථ ගතිය. ඒ ගත්තොත් මේ නවකතා වගේක් තියෙනවා මං ගාව මේ තියෙන මේ නවකතාවේ නම කුරුළු හදවත. ලියනගේ අමල් ගීත. කුරුළු හදවත කියලා කිව්වම කියවල බැලුවම ව්‍යංගාර්ථයක් තියෙන. ඒතර කුරුල්ලෙක්ගේ හදවතක් ගැනද පොත තියෙන්නේ. එහෙම නෑ. ඒ වුණාට කුරුළු කතන්දරයක සම්බන්ධයි කතාවට. ඒතර කුරුළු හදවත කියලා නම දාතර ව්‍යංගාර්ථය. මේ තියෙන කාල සර්ප. කියවල බලන්න ඕනේ ඉතින්. හරිද? මේ තියෙන ශමල් ජයකොඩිගේ කුමර කොබේ. එතකොට මේ හැම ගොඩක් නවකතා වල තියෙන පොඩි ව්‍යංගාර්ථ ගත. අව පෑල විය. එතකොට මේ වගේ අර ව්‍යංගාර්ථ පූර්ණ වීම තුළ රසිකයාගේ කුතුහලය ජනනය වෙනවා. එතකොට අපි හිතමු දැන් කුමර කොබේ කිව්වම මේ අපිට කියවන්න හිතෙනවා මේක අලුත් නැවුම් ගතියක් එතන තියෙනවනේ. නේද? කාල සර්ප කියලා කිව්වට පස්සේ එහෙම නැත්නම් කුරුළු හදවත කියලා කිව්වට පස්සේ දැන් මේ වගේ අර හොඳ නිර්මාණකරුවෝ ව්‍යංගාර්ථ පූර්ණ භාෂාවක් නිර්මාණයේ මුලින් ඉඳලම යොදා ගන්නවා. හරි රසිකයාගේ අර කිව්ව
රස භාව පූර්ණය කිරීම සඳහා. ඊට පස්සේ පරිකල්පනය පුබුදු කරවන සුළු. ඒ කියන්නේ මිනිසු තුළ ඒක නරඹනකොට, කියවනකොට, අහනකොට සිතුවිලි දාමයක් මැවෙන්න ඕන, චිත්ත රූප මැවෙන්න ඕන, කතන්දරේ හිතේ මැවෙන මට්ටමට සාර්ථක වෙන්න ඕන. එතකොටනේ අපිට දැන් අර ගොඩාක් කල් ඒක මතක තියාගන්න පුළුවන්. අපිට චිත්‍රයක් මැවෙනවා. ඒ චිත්‍රය අපේ හිතේ තියෙනවා. එහෙම තියෙනවනේ ඔයගොල්ලෝ පොඩි කාලේ කියවපු සමහර කතා ඔයගලන්ට මතකයි. චිත්‍රයක් වගේ හිතේ මැවිලා තියෙනවා. හරි නේද? පාඨක රසික සිත් සතපවන සුළුය. ඒ කියන්නේ හොඳ නිර්මාණ පාඨකයාගේ හිත සනස්වන සුළුයි. ඒකනේ සතපවන සුළුයි කියන්නේ. සිනහව ප්‍රහසනය සන්තාපයනි සංවේදනා ඇති කරන සුළුයි. කියන්නේ සමහර නිර්මාණ වලින් සිනහව ඇති කරන්න පුළුවන්. ප්‍රහසනය සන්තාපය වගේ සමහර චිත්‍රපටවල තියෙනවා සන්තාපය, දුක, ශෝකය. සමහර චිත්‍රපට තියෙනවා හිනාව. නේ? ගින්දරි වගේ චිත්‍රපටවල. එහෙම නැත්නම් සුහද කොක්කාවේ සමහර චිත්‍රපට තියෙන ඔයගොල්ලෝ බලලා තියෙන ඒවයි නිර්මාණකරුවෝ ප්‍රහසනය එහෙම නැත්නම් සිනහ උපදන ආකාරයට නිර්මාණ බීගල තියෙනවා. ඊට පස්සේ යසෝදරා වගේ චිත්‍රපට එහෙම නැත්නම් පත්තිනි වගේ චිත්‍රපටවල සංවේදනා ඇති වෙන ආකාරයට නිර්මාණ බීගල තියෙන මේවා. හරි? මේ වගේ සාමාන්‍යයෙන් පොඩි අවබෝධයක් ඔයගලන්ට වැදගත් වෙනවා නිර්මාණාත්මක රචනා ලියනකොට. හරි. විශිෂ්ට නිර්මාණශීලී රචනයක මතුපිට අර්ථයට යටින් දිවෙන ගැඹුරු යටිපෙළක් තිබේ. හොඳ නිර්මාණවල මතුපිට අර්ථයට වැඩිය ගැඹුරු යටිපෙළක් තියෙනවා. ගැඹුරු හෝ යටිපෙළ රසිකයාගේ භාව පෝෂණයට හා චරිත ජීවන පරිඥාණයට හේතු වෙන මේ නිර්මාණවල තියෙන ගැඹුර ග්‍රාහකයාගේ රසිකයාගේ භාවමය පෝෂණයට හැඟීම් පෝෂණය කරන්නත් ඒ වගේ මෙයාගේ ජීවිතය සකස් කරන්නත් හේතු වෙනවා. ජීවිතය තුළ ගැඹුරු දැක්මක් ඇති කිරීම සඳහා නිර්මාණවල තියෙන ගැඹුර වැදගත් වෙන නිසා පරිකල්පනීය ලෙසත් ඒ වගේම භාවපූර්ණ ලෙසත් නිර්මාණ ඉදිරිපත් කිරීමෙන් රසිකයාට වඩා ගැඹුරු දාර්ශනික වින්දනයක් දෙන්න පුළුවන්. නෝට් එක කියව ගන්න. විශිෂ්ට නිර්මාණශීලී රචනය හැම විටම ප්‍රඥා ප්‍රභාව උපදවයි. ඒක ඇතින් ඉරක් ඇඳ ගන්න. විශිෂ්ට නිර්මාණශීලී රචනය හැම විටම ප්‍රඥා ප්‍රභාව උපදවයි. ඒ කියන්නේ මිනිස්සු තුළ බුද්ධිමය සක්්‍යතා බුද්ධියකුත් ඇති කරනවා. ප්‍රඥාවකුත් මිනිස්සුන්ට ලබා දෙනවා විශිෂ්ට නිර්මාණශීලී රචන. ගීත වෙන්න පුළුවන්, කවි වෙන්න පුළුවන්. දැන් අමරදේවයන්ගේ ගීත. හරි? ඊට පස්සේ එඩ්වඩ් ජයකොඩි, සුනිල් ඉදිරිසිංහ, ඊට පස්සේ මිල්ටන් මල්ලවාරච්චි, ඊට පස්සේ කවුද නන්දා මාල්ලි බුලසිංහල මේ කීපයයි කිව්ව ගොඩාක් ඔය ප්‍රබුද්ධ මට්ටමේ ඉන්න ගායක ගායිකාවන්ගේ ගීත තුල. හරි? එහෙම නැත්නම් ප්‍රබුද්ධ මට්ටමේ නවකතා කරුවන්ගේ නවකතා තුල, කෙටි කතා කරුවන්ගේ කෙටි කතා තුල, කවියන්ගේ කවි තුල තියෙනවා ප්‍රඥා ප්‍රභාව උපදවීමේ හැකියාව. රසවින්දනය වගේම එවැනි නිර්මාණ රස විඳීම තුළින් මිනිස්සුන්ගේ මානසික දියුණුවක්ද ඇති වෙනවා. වර්තමානයේ ටීවී බැලුවොත් නම් මානසික අවුලක් තමයි ඇති වෙන්නේ. ටීවී එක බැලුවම පෞද්ගලික නාලිකා, පෞද්ගලික ගීත, නාලිකාවල ගීත, ඊට පස්සේ FM නාලිකා ටික බැලුවට පස්සේ එහෙම. හැබැයි හොඳ නිර්මාණවල ප්‍රඥා ප්‍රභාව උපදවනවා. එතකොට ඔන්න නෝට් එක ආයෙ බලා ගන්න. ළමයි මේවා මේ දීර්ඝ විස්තර නැහැ. ඒ නිසා මම ඔයගලන්ට දීර්ඝව විස්තර කරන්නේ නැහැ. දැන් ඔයගලන්ට මම ටිකක් ගැඹුරින් තමයි මේක පැහැදිලි කරේ. මොකද මේ පැහැදිලි කරන්න දරුවනේ පළමු වතාවනේ. මේ තියරිනේ මේක මේ රිවිෂන් ආයෙත් පැහැදිලි කරනවා. අර්ධ පුනරීක්ෂණ කියලාත් පැහැදිලි කරන තුන් පාරක් පැහැදිලි කරනකොට හොඳටම පැහැදිලි වෙයි. දැනට මේ ඇති අපැහැදිලි වගේ නම් ඔබට තියෙන්නේ ආයෙ නෝට් එක එකවරක් කියව ගන්න. එතකොට ඔබට හොඳට පැහැදිලි වෙයි. හොඳයි එහෙමනම් නිර්මාණකරණය පිළිබඳව න්‍යායික කාරණා ටික දරුවනේ අවසానයි. ඒ කියන්නේ පාඩමේ වැදගත්ම කාරණා ගොඩාක් අපි අවසන් කරලා දැන් ප්‍රායෝගික කාරණා වලට තමයි එන්න හදන්නේ. අපි එන 17 වෙනි පිටුවට 7:3 නිර්මාණශීලී භාෂාව හා විවිධ මාධ්‍යවල නිර්මාණශීලී භාෂාව හා විවිධ මාධ්‍යවල නිර්මාණශීලීත්වය යොදා ගන්න ආකාරය. නිර්මාණශීලී භාෂාව. හරි? කොහොමද භාෂාව නිර්මාණශීලීව යොදා ගන්න කියන එක තමයි අපි කතා කරන්න අද. භාෂාව නිර්මාණශීලීව යොදා ගන්න කොහොමද කියන්නේ.
ඊට පස්සේ විවිධ මාධ්‍ය වල නිර්මාණශීලීත්වය කියලා ආයෙත් තියෙනවා. දැන් එක එක මාධ්‍ය වල එක එක විදිහට තමයි නිර්මාණශීලීත්වය හා භාෂාව යොදා ගන්න වෙන්නේ. නවකතාවල භාෂාව යොදා ගන්න ආකාරයට නෙවෙයි කෙටි කතාවල භාෂාව යොදා ගන්න වෙන්නේ. කෙටි කතාවල භාෂාව යොදා ගන්න විදිහට නෙමෙයි ගීතවල භාෂාව යොදා ගන්න වෙන්නේ. ගීතවල භාෂාවට වැඩිය කවිවල භාෂාව වෙනස්. කවිවල භාෂාවට වැඩිය වෙළඳැන්වීම් වල භාෂාව වෙනස්. වෙළඳැන්වීම් වල භාෂාවට වැඩිය ප්‍රවෘත්ති වල භාෂාව වෙනස්. ප්‍රවෘත්ති වල භාෂාවට වැඩිය නාට්‍ය වල භාෂාව වෙනස්. ඔය විදිහට ඒ නිර්මාණයේ ස්වභාවය අනුව භාෂාව වෙනස් වෙනවා වගේම භාෂාවේ නිර්මාණශීලී ගතියත් වෙනස් වෙනවා. තේරුණා නේද? හරි අපි බලමු. නිර්මාණශීලී භාෂාව හා විවිධ මාධ්‍ය වල නිර්මාණශීලීත්වය. මානව ශිෂ්ටාචාරයේ මිනිසා දිනාගත් විශිෂ්ටතම දායාදේ නම් භාෂාව නිර්මාණය කර ගැනීමයි. භාෂාව නිපදවා ගැනීම ඔස්සේ මානව සංවේදනයේ වේගයෙන් සම්වර්ධනය වේ. මිනිස්සු සංවේදනයේ වශයෙන් දිනාගත් විශිෂ්ටතම දායාදේ තමයි භාෂාව. මේ මානව සංවේදනයේ ක්‍රමික පරිණාමයේ ප්‍රතිඵලය වූයේ භාෂාව පාදක කරගත් අද්විතීය සංවේදන ශක්තියෙන් මිනිසා සතු වීමයි. ඒ කියන්නේ දැන් මානව සංවේදනයේ ක්‍රමානුකූලව විකාශනය වෙනකොට හරිද? භාෂාව මූලික කරගෙන විවිධ සංවේදනයන් කරන්න අපිට හැකි වුණාලු. හරි? උගන්වන්න හැකි වුණා, කතා බස් කරන්න හැකි වුණා, ව්‍යාපාර කරන්න හැකි වුණා, නිර්මාණ කරන්න හැකි වුණා. විදිහට විවිධ අවස්ථාවලට විවිධ විදියටනේ භාෂාව යොදාගන්නේ. දේශපාලනයේදී භාෂාව යොදාගන්න විදියට නෙවෙයි පන්සලේ හාමුදුරුවෝ බණ කියනකොට භාෂාව යොදාගන්නේ. එතකොට මේ විදියට විවිධ පණිවිඩ ලබා දෙන්න භාෂාව වැදගත් වුණාලු. භාෂාව වචන වන ශබ්ද වලින් ජනනය වේ. ඒක ඇතින් ඉරක් අද ගන්න. භාෂාව වචන නොවන ශබ්ද වලින්ද ජනනය වේ. දරුවෙකු නලවන මව මම කියලා දෙන්නම්. දරුවෙකු නලවන මව මුවින් හදාගන්න. මුවින් ජනනය කරන ශබ්ද සමුදායට සවන් දෙන සිඟිත්තා නිදි ගැන්වෙන්නේ අර්ථවත් ගීතයකට සවන් දීමෙන් නොවේ. එහි ඇත්තේ ශබ්ද සමූහයක් පමණි. මේ රිද්මයානුකූල ශබ්ද රටාවට සවන් දෙන දරුවා එහි අන්තර්ගත ගීතවත් බව විඳගන්න. දැන් මේ කියන්නේ මෙහෙමයි හරිද? භාෂාවේ තියෙනවා අර්ථ ගුණය හා ශබ්ද ගුණය කියලා දෙකක්. හරි? ඒ කියන්නේ දැන් මෙතන මේ අපි ඉයක් හදගන්න මෙන්න මේ වාක්‍යය. භාෂාව වචන නොවන ශබ්ද වලින්ද ජනනය වෙයි කියන ගැටින් ඉරක් හදගන්න. ඒ කියන්නේ සමහර වචන කියනකොට ඒ වචනේ අර්ථය එන්න නම් හරි වචනේ අර්ථය එන්න නම් ශබ්දයක් තියෙන්න ඕන. දැන් අපි ගත්තොත් මේ උදාහරණය පොඩි දරුවෝ නලවනකොට අපි හිතමු අවුරුද්දක් විතර වෙන දරුවෙක් නලවනවා කියලා. එතකොට මේ ගායනා කරනකොට නැලවිලි ගීතයක් ඒ අවුරුද්දක් වෙන දරුවා අර නැලවිලි ගීතේ අර්ථය දන්නේ නැහැ. එයා එතකොට නැලවෙන්නේ තාල රසයට. එහෙම නැත්නම් ශබ්ද රසයට තමයි නැලවෙන්නේ. ඒ නැලවිලි ගියේ වාක්‍යයක් විතර කිව්වොත් එයා නැලවෙන්නේ. හරි මේ බෙහෙතමු මේ පුතේ උඹේ ලොකු අම්මා අතේ වලල්ලක් දැම්මා කියලා කිව්වට පස්සේ මේ අවුරුද්දක් වෙන පොඩි දරුවා දන්නේ නැහැ ලොකු අම්මා කවුද කියලා. අවුරුද්දක් වෙන පොඩි දරුවා දන්නේ නැහැ වලල්ලක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අවුරුදු 3ක් විතර වෙන්න ඕන වලල්ලු අඳුර ගන්න. ලොකු අම්මා අඳුර ගන්න. හැබැයි නැලවෙනවනේ. ඒ නැලවෙන්නේ වචනාර්ථයට නෙවෙයි. නැලවෙන්නේ ශබ්දාර්ථයට. පැහැදිලිද ඔයගොල්ලන් කියන දේ? එතකොට සමහර දේවල් වල ශබ්දාර්ථ වෙනස්. දැන් උදාහරණයක් ගමු. උදේ අපි හිතමු ඔයගොල්ලෝ ඉස්කෝලේ යන්න පහමාරට නැගිටින්න ඕනේ කියලා. හරිද? පහමාර නැගිටින්න ඕනේ කියලා අම්මා පහට කතා කරනකොට තියෙන ශබ්දයයි පහමාර 5:35 වෙනකොට ශබ්දය අතර තියෙනවනේ වෙනසක්. පහමාරට කතා කරන්නේ කොහොමද? චූටි දූ නැගිටින්න එහෙමනේ කතා කරන්නේ. පහට කතා කරනකොට දෙවෙනි පාර කතා කරනකොට කොහොමද කතා කරන්නේ? අර්ථය ශබ්දාර්ථය වෙනස් වෙනවා. චූටි දූ නැගිටින්න තුන්වෙනි පාර කොහොමද? නැගිටපන් යකෝ ඉස්කෝලේ යන්න කියලා නේ කියන්නේ. ඒතර තුන්වෙනි අවස්ථාවේ ශබ්දය මොකද වෙන්නේ? අර්ථය එකයි. නැගිටින්න කියන එක තමයි තුන් පාරම කිව්වේ. හැබැයි තුන්වෙනි අවස්ථාවේ ශබ්දය මොකද වෙන්නේ? වෙනස් වෙන ඔන්න දරස් කාලා අපි නැගිටිනවා. හැබැයි අපිට ආදරෙන් කියන තරම් අපි නැගිටින්නේ නැහැ. හැබැයි අපිට අර්ථය ශබ්දය වෙනස් කරපු ගමන් නැගිටින්න පුළුවන් වුණා. ඒකට හේතුව තමයි ඒ කියන්නේ හොඳටම පරක්කු වෙලා කියන අර්ථය අර අම්මාගේ ශබ්දය තුල අන්තර්ගත වෙලා තිබුණා. දැන් පැහැදිලිද ඔයාලට කියන්නේ මේ ඉරැඳපු දේ පැහැදිලිද? භාෂාව වචන වන ශබ්ද වලින්ද ජනනය වේ. ලදරුවෙකු නලවන මව මුලින් ජනනය කරන ශබ්ද සමුදායට සම්බන්ධ සිඟිත්තා නිදි ගැන්වෙන්නේ අර්ථවත් ගීතයකට සම්බන්ධ වෙන්නේ නොවේ. එයත් ඒ ශබ්ද සමූහයක් පමණි.
මේ රිද්මයානුකූල ශබ්ද රටාවට සම්බන්ධ වෙන දරුවා එහි අන්තර්ගත ගීතබද්ධ බව ඉදිරියට. අර්ථයකුත් තියෙනවා ශබ්දයකුත් තියෙනවා. ඒතර මේ දෙක එකතු වුණාම තමයි නියම අර්ථය එන්නේ. භාෂාව නිසා මිනිසාට සංවිධානය වීමේ හැකියාව. තර්කානුකූල යමක් වටහා ගැනීමේ හැකියාව. භාෂා මාධ්‍යෙන් යමක් මතකයේ තැන්පත් කර ගැනීමේ හැකියාව. අවශ්‍ය විටකයේ සීකන්දවා ගැනීමේ හැකියාව. තීරණ ගැනීමේ හැකියාව. ලිඛිත භාෂාව ඔස්සේ දැනුම ගබඩා කිරීමේ හැකියාව කියන්නේ මන් දෙන දේවල් ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන් භාෂාව. පූර්ව නිෂ්පාදිත දැනුම කියවා වටහා ගැනීමේ හැකියාව. කලින් ඉගෙන ගන්නපු දේවල් දැන් මේ නෝට් එක ආයෙ කියවලා තේරුම් ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවනේ. හැකියාව වැනි හැකියාව රාශියක් අත් කර ගැනීමට හැකි අන්න. ඔය ඡේදයේ තියෙනවා භාෂාවේ හැකියාවන් 6ක්. ඔය ඡේදය ඔයගොල්ලෝ මොකද කරන්නේ? වටේට කොටුවක් ඇඳගන්න. හරි? ඒ කියන්නේ ඔතන තියෙන්නේ භාෂාවේ කාර්යයන් ටිකක් තමයි තියෙන්නේ. සංවිධානය වෙන්න පුළුවන් මිනිස්සුන්ට දැන් මේ රිවිෂන් එකේදී මේවට වෙන වෙනම නෝට් දෙනවා. තියරි වලදී කරන්නේ මේව හඳුන්වලා දෙන එක. මිනිස්සුන්ට සංවිධානය වීමේදී භාෂාව වැදගත් වෙනවා. හරි? දැන් උදාහරණයක් ගත්තොත් අපේ පන්තිය සංවිධානය වෙලා තියෙන්නේ. භාෂාවෙන් තමයි අපි සංවිධානය කරන්නේ මෙන්න මෙහෙමයි මේ විදිහට සංවිධානය මෙතෙන්ට යන්න ඕන මේම නම්බර් එක ලියන්න ඕන ඊට පස්සේ අපි ගෲප් එකක් හදනවා එහෙමනේ කතන්දරේ. ඊට පස්සේ තර්කානුකූලව යමක් වටහා ගන්න පුළුවන්. දැන් මම මේ උගන්වන දේවල් මම උගන්වන්නේ කෙලින්ම පැහැදිලි වෙන්නත් නෙවෙයි අත්‍තරම කියනවා. ටිකක් හිතලා පැහැදිලි වෙන්නත් එක තමයි මම උගන්වන්නේ. එතකොට තමයි ඕගොල්ලන්ගේ බුද්ධිය දියුණු වෙන්නේ. ඔක්කොම ටික ගිරව වගේ ගිරා පොතක න්‍යායයට අනුව කටපාඩම් කෙරුවොත් ඕගොල්ලන්ට විභාගේ පාස් කරන්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලන්ට හිතන්න යමක් ඉතුරු කරලා තමයි උගන්වන්නේ. ඊට පස්සේ මම නිතරම කියන්නේ ආයෙ වාරක් කියව ගන්න කියලා මේක. එතකොට භාෂා මාධ්‍යෙන් යමක් මතක තබා ගැනීම. මතක තියාගන්නත් අපිට භාෂාව වැදගත් වෙනවා. ඊට මතක තියෙන දේවල් ආයෙ එළියට ගන්නත් භාෂාව වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට යම් යම් තීරණ ගැනීමේදී භාෂාව වැදගත් වෙනවා. ඊට පස්සේ දැනුම මොන හරි දෙයක් ලිඛිතව තැම්පත් කරලා ලියා තැබීමේදී භාෂාව වැදගත් වෙනවා. කලින් දැනගන්නපු දෙයක් ආයෙ මතක් කර ගැනීමේදී භාෂාව වැදගත් වෙනවා. භාෂාවේ කාර්යයන් ටිකක් තියෙනවා. ඒක වටින් කොටුවක් ඇඳ ගන්න. හරිද? භාෂාව විසින් ජන කණ්ඩායම් ගොඩනගනු ලැබී. ඒ ජන කණ්ඩායම් ප්‍රජාවක් ලෙස එකට ජීවත් වීමේදී තහංචි චාරිත්‍ර නීති පද්ධති වර්ධනය වූ අතර ඒවා පරපුරෙන් පරවලට විසරණය කිරීමේද කතිකා ලිඛිත භාෂාව විසින් ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන ලැබේ. ඒතර ඔය ජන කණ්ඩායම් බිහි කිරීමේදී භාෂාව වැදගත් වෙනවා. සිංහල කියලා කියන්නේ සිංහල භාෂාව කතා කරන අය. දෙමළ කියලා කියන්නේ දෙමළ භාෂාව කතා කරන අය. ඒ විදිහට මුල් කාලේ හරි වැදි කියලා කියන්නේ අතර වැදි භාෂාව කතා කරන අය. මුල් කාලේ ඔය ජන කණ්ඩායම් බිහි වෙන්න ඒ කතා කරන භාෂාවත් හේතු වුණා. වර්තමානයේ ඒ තත්ත්වයේ තියෙනවා. එක් රටකට හරි භාෂාව හේතු කරගෙන ජන කණ්ඩායම් ප්‍රජාවන් අතර ඕනෝන්ට ආවේනික සංස්කෘතීන් බිහි කරන ලැබේ. දැන් සිංහල බෞද්ධ සංස්කෘතිය තියෙනවා. හින්දු දෙමළ සංස්කෘතිය තියෙනවා. ඉස්ලාම් සංස්කෘතීන් බිහි වෙන්න භාෂාවත් එක්ක බිහි වෙච්ච ජන කණ්ඩායම් වැදගත් වෙනවා. සංස්කෘතියක් කියලා කියන්නේ ඒතර ඒගොල්ලෝ කතා කරන භාෂාව, හැසිරෙන විදිය, කන බොන විදිය, හරිද? ඊට පස්සේ කරන රැකියා, අඳින ඇඳුම පැළඳුම ඒ ඔක්කොම එකතුවක්නේ සංස්කෘතිය කියන්නේ. කලින් කතා කරේ. එතකොට මේ සංස්කෘතීන් ඒ ජාතීන්ට ජාතීන් බිහි වෙනවා භාෂාව මූලික කරගෙන ඊට පස්සේ ඒ ජාතීන් තුළ ඒ සංස්කෘතියනොත් බිහි වෙනවා. නානුත් දානවා අපි ඒවට සිංහල සංස්කෘතිය, දෙමළ සංස්කෘතිය, මුස්ලිම් සංස්කෘතිය එහෙම කියලා. හරි. ඒ සංස්කෘතීන් ඔස්සේ ජාති බිහි වෙනවා. ඉතින් සංස්කෘතියක් අතර එකම ජාතියක් බිහි වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. ඒතර සිංහල ජාතිය කියලා එකක් තියෙනවා. ඉස්ලාම් සංස්කෘතියකුත් තියෙනවා. නැත්නම් මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතියක් තියෙනවා. මුස්ලිම් ජාතියක් තියෙනවා. දෙමළ ජාතියක් තියෙන එහෙම. ජාතීන් විසින් දේශ සීමා වෙන් කරගනිමින් ජීවත් වීම ආරවීමෙන් රටවල් බිහි විතර ජාතීන් බිහි වුණාට පස්සේ ඒගොල්ලෝ දේශ සීමා වෙන් කර ගන්නවා. මේ අපේ කොටස මේ අපේ කොටස මේ අපේ කොටස කියලා එහෙම වෙන් කරගත්තට පස්සේ රටවල් බිහි වෙනවා. ඉතින් අපේ රට ගත්තම අපේ රට ප්‍රධාන වශයෙන් සිංහල මිනිස්සු සිංහල භාෂාව අනුව වෙන් කරගත්ත රට. ඒ නිසා මේක සිංහල රට. ඉතින් මේකේ වෙනත් ජාතීනොත් ජීවත් වෙනවා. ඒ වුණාට දැන් එහෙමනම් අපි වෙනත් රටවල් වල සිංහල තියෙන්නේ නැහැ. එහෙම නෑ මේ දූපතේ විතරයි සිංහල තියෙන්නේ. එහෙනම් මේක සිංහල ජාතියට අයිති මේ සිංහල ජාතිය විසින් ගොඩනගාගත් රට. ඒතර මේකෙ දෙමළ ජනයා ජීවත් වෙනවා. ඊට පස්සේ මුස්ලිම් ජනයා ජීවත් වෙනවා. බර්ගර් ජනයා, මැලේ, වැදි හැම කෙනෙක්ම ජීවත් වෙනවා. නමුත් සිංහල කියන භාෂාව පදනම් කරගෙන තමයි ශ්‍රී ලංකාව කියන රට බිහි වෙන්න ඕන තර්කානුකූලව බැලුවොත්. හරිද? එකී නිර්මාණ හරි. සංස්කෘතිය ඔස්සේ ජාති බිහිවිය. ජාතීන් විසින් දේශ සීමා වෙන් කර ගනිමින් ජීවත් වීම ආරම්භීමෙන් රටවල් බිහිවිය.
එක් රටක් තවත් රටකට වඩා කෙතරම්ද බලවත් යන්න වගේ තීරණය කරුණේ ඒ රටේ නිෂ්පාදිත දැනුම වගින් බිහි කරන තාක්ෂණය හා සම්වර්ධනය අනුවය. එක මතක තියාගන්න නැත්නම් ඉරක් ඇඳගන්න රටක් තව ජාතියකට වැඩිය දියුණුද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ රටේ තාක්ෂණය හා සම්වර්ධනය අනුව. තාක්ෂණය ඒ සියල්ලක් සඳහා මූලික අඩතාලම වන්නේ නිර්මාණශීලී චින්තනය. හොඳට අවධානයෙන් අහන්න මේක. එකේ නිර්මාණශීලී චින්තනය නිර්මාණශීලී භාෂා භාවිතයේ අග්‍රඵලයයි. ළමයි නිර්මාණශීලී භාෂාවත් එක්ක තමයි නිර්මාණශීලී චින්තනය බිහි වෙන්නේ. නිර්මාණශීලී චින්තනය නිසා තමයි අලුත් දේවල් හොයාගන්නේ. අලුත් දේවල් හොයාගත්තට පස්සේ අලුත් තාක්ෂණය බිහි වෙන්නේ. අලුත් තාක්ෂණයත් එක්ක තමයි රටවල් දියුණු වෙන්නේ. ඔන්න මතක තියාගන්න. දැන් ඇමරිකාවේ තියෙනවා ඉහළ තාක්ෂණය. ජපානයේ තියෙන ඉහළ තාක්ෂණය. කොරියාවේ තියෙන ඉහළ තාක්ෂණය. චීනයේ තියෙන ඉහළ තාක්ෂණය. තාක්ෂණයත් එක්ක ඒගොල්ලෝ අලුත් නිර්මාණ බිහි කරනවා. අලුත් භාණ්ඩ නිර්මාණය කරනවා. අලුත් භාණ්ඩ නිර්මාණය කිරීමත් එක්ක ඒ රටවල් සම්වර්ධනය වෙනවා. ඒ නිසා නිර්මාණශීලීව හිතන ජාතීන් තමයි දියුණු වෙලා තියෙන්නේ. අර ඉස්සර අපේ රටේ කියමනක් තිබුණා අලුත් දැන් නොතනන ජාතිය ලොව නොනැගී කියලා. දැන් ලංකාව වගේ රටවල් වල එහෙම නිර්මාණශීලීව හිතන්න පුළුවන් අය හිටියට නිර්මාණශීලී තාක්ෂණය යොදා ගන්න තරම් පාලකයෝ නිර්මාණශීලී නැහැ. ඒ නිසා මේ උගත් ජනයා හිටියට පාලකයෝ ටික නුගත් නිසා අපේ රටවල් තාක්ෂණික වශයෙන් දියුණු කිරීමේ හැකියාවක් නැහැ. අපි අනිත් රටවල් වල තාක්ෂණය අපි අරගන්නවා මිසක් අපේ තාක්ෂණය පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි දැක්ක පොහොය දවස්වල පත්තරවල තියෙනවා අනුරාධපුරේ පැත්තේ තරුණෙක් මීටර් 100ක් කොහෙද යට තියෙන වැලි සොයා ගැනීමේ වැලි තියනවද කියලා බලා ගැනීමේ යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා තියෙනවා. අන්න එයා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන. හරි. එතකොට අන්න අපේ තාක්ෂණය අපේ නිර්මාණකරුවෝ අපේ අලුතින් හිතන අයට අපේ රටේ පාලකයෝ විසින් සලකන ආකාරය. එතකොට ඒ නිසා අපේ රටවල් දියුණු කරන්න හරි අමාරුයි. නමුත් ජපානය වගේ රටවල්, කොරියාව වගේ රටවල්, කොරියාව, චීනය, ජපානය හැම රටක්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපේ රටත් වැඩිය පහත් තත්ත්වයට වැටිලා තිබුණු බිඳුවේටත් වැඩිය ඍණ මට්ටමේ දිච්ච රටවල්. නමුත් ඒගොල්ලෝ නිර්මාණාත්මක චින්තනය ඔස්සේ දියුණු වෙච්ච රටවල්. හරි. සිංගප්පූරු වගේ රටවල් නේද? හරි එහෙනම් අපි ආයෙ බලමු එක් රටකට තවත් රටකට කෙතරම් බලවත් යන්න තීරණය වුණේ රටේ නිෂ්පාදිත දැනුම වගින් බිහි කරන තාක්ෂණික සම්වර්ධනය නෙවෙයි. ඒ සියල්ලක් සඳහා මූලික අඩිතාලම වන්නේ නිර්මාණශීලී චින්තනය. ඒකේ නිර්මාණශීලී චින්තනය නිර්මාණාත්මක භාෂා භාවිතයේ අග්‍රඵලයයි. මුලින්ම නිර්මාණශීලී භාෂාවත් එක්ක භාෂාව නැතුව හිතන්න බෑනේ කෙනෙකුට. හරිද? අපි සිංහල භාෂාවෙන් හිතනවා. ඒතර අපිට ඉංග්‍රීසි භාෂාවක් තිබුණා අපි තවත් දියුණුවට. අපිට ඉංග්‍රීසියෙන්ත් හිතන්න පුළුවන්. පැහැදිලි විතර ඊළඟට භාෂාවේ ආවේනික නිර්මාණශීලී ගුණය වගින් ඒ ලිඛිත මාධ්‍යයට ආවේනික භාෂා රීති හා ශෛලී බිහි කරනු ලැබීම. ටික කාලයක් යනකොට භාෂා බිහි වුණා, නිර්මාණශීලීව හිතන්න පුළුවන් වුණා, භාෂාවේ රීති බිහි වෙනවා. භාෂා ශෛලී බිහි වෙනවා. නවකතා ශෛලිය, කෙටිකතා ශෛලිය, ලේඛන ශෛලිය, ප්‍රවෘත්ති වල ශෛලිය, ලිඛිත භාෂාව, වාචික භාෂාව ඔය විදිහට. ඊට අමතරව රීති බිහි වෙනවා. උක්තාක්‍යයන් සම්බන්ධ ව්‍යාකරණ නේද? නැවතීම්, විරාම ඔය විදිහට. ඒ ලේඛකයාට ආවේනික භාෂා භාවිත වෙනවා. පස්සේ ඒකේ ලේඛකයෝ ලියනකොට ඒ ආවේනික භාෂාවත් පාවිච්චි කරනවා. එසේ මේ මාධ්‍යයට ආවේනික භාෂාවද භාවිතද වර්ධනය වේ. ලේඛකයන්ට ආවේනික භාෂාවක් තියෙනවා. ලේඛකයෝ ලස්සනට ලියනවා තමන්ට ආවේනික භාෂා පාවිච්චි කරනවා. මාර්ටින් වික්‍රමසිංහට ආවේනික භාෂාවක් තියෙනවා. ඒ දිරිවීර සරච්චන්ද්‍රයන්ට ආවේනික එහෙම. සමහර තවත් තියෙනවා මාධ්‍යයට ආවේනික භාෂා. ඒ කියන්නේ පත්තරේට ආවේනික භාෂාව වෙනයි. පොත්වලට ආවේනික භාෂාව වෙනයි. සංග්‍රහවලට ආවේනික භාෂාව වෙනයි. ගුවන් විදුලියේ භාෂාව වෙනයි. දැන් ගුවන් විදුලියේ නම් හරි සරල භාෂාවක් පාවිච්චි කරනවා. ඒ පුතේ සරල භාෂාවක් පාවිච්චි කරන්නේ. ඉතින් ගුවන් විදුලියේ උගත් නූගත් පාල මහලු හැමෝම අහන නිසා හැමෝටම තේරෙන විදිහට සරල. පැහැදිලිද? ඒතර නවකතාවල ගත්තට පස්සේ ඒ නවකතාවේ ශාස්ත්‍රීය නවකතා නම් ටිකක් ගැඹුරින් දිනනවා. හරි. සාමාන්‍ය නවකතා නම් සරල භාෂාවෙන් දිනන. ඒ විදිහට ඒ මාධ්‍යානුව භාෂාව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. හරි. එසේම ඒ මාධ්‍යයට ආවේනික භාෂා භාවිත වර්ධනය වේ. අපි ඒම වෙනම රූපවාහිනී භාෂාව, ගුවන් විදුලි භාෂාව, පුවත්පත් භාෂාව ඒවා මේ ඉස්සරහ කතා කරන මේ තියෙන මාතෘකා ප්‍රවෘත්ති භාෂාව, දැන්වීම් භාෂාව, පොත්වල භාෂාව, සංග්‍රහවල භාෂාව, ගුවන් විදුලි භාෂාව, ගුවන් විදුලි නාට්‍ය භාෂාව, අන්තර්ජාලීය භාෂාව, සමාජ මාධ්‍ය භාෂාව අපි ඔක්කොම ටික කතා කරනවා. හරි. මේ හැඳින්වීම කරන්න තාම මේකේ භාෂා ගොඩනැගීමට වාදක වූයේ භාෂාව පරිකල්පනීය ලෙස නිර්මාණශීලී ලෙස යොදා ගැනීමේ හැකියාවයි.
නිර්මාණශීලී ලේඛනයේ ඔස්සේ පාඨක සමාජ බිහි වේ. ඊට පස්සේ ලියනකොට පාඨකයෝ බිහි වෙනවා. කියවන පාඨකයෝ බිහි වෙනවා. පත්තර කියවන අය බිහි වෙනවා. නවකතා කියවන අය බිහි වෙනවා. කිරි කතා කියවන අය බිහි වෙනවා. කවි කියවන අය බිහි වෙනවා. ලේඛක පරපුරක්ද බිහි වේ. ලේඛකයොත් බිහි වෙනවා. භාෂාව විසින් මාධ්‍යයක් ලෙස මානව චින්තනය ප්‍රසාරණය කිරීමේදී ඓතිහාසික කාර්යභාරයකට උරෝ දෙනු ලැබෙනවා. මිනිසුන්ගේ චින්තනය ඇති කිරීමටත් චින්තනය ලෝකයේ පුරා සිතුවිලි ව්‍යාප්ත කිරීමටත් භාෂාව වැදගත් වෙනවා. අපි ගමු මේ තියෙන නවල එක. මේක ලෝකයේ භාෂා 100කට විතර පරිවර්තන අතර මේක ඔයගොල්ලෝ කියවලා තියනවා කැරලිනාගේ නවකතා. මේ වගේ ඒවා අර බටහිර යුරෝපීය දාර්ශනික ප්‍රේමණීය චින්තනය ලෝකේ පුරා ව්‍යාප්ත වීමට හේතු වෙනවා නේ. මේ ඊට පස්සේ ටයිටැනික් වගේ සිනමා නිර්මාණ, ඊට පස්සේ හැරි පොටර් වගේ චිත්‍රපට ඒවට පුළුවන් වෙනවා මානව චින්තනය ලෝකේ පුරා ප්‍රසාරණය කරන්න. භාෂාව සතු නිසර්ග ගුණයක් වන නිර්මාණශීලීත්වයේ විසින් ලේඛක හා පාඨක යන දෙපිරිස විශේෂ මිතා ඵලදායී මෙහෙයක් ඉටු කරන ලැබිය. නවකතාව, කෙටි කතාව, කවිය වැනි නිර්මාණ සාහිත්‍ය බිහිවන්නේ දර්ශනීය, දේශපාලන, ආගමික ප්‍රභේද වැනි දේ ප්‍රචලිත වීම වේගවත් වන්නේ නිර්මාණාත්මක ලේඛනයේ පොදු සමාජය අතර සුලභ මාධ්‍යයක් බවට පත් වීම. එක පැත්තකින් නවකතාව, කෙටි කතා නේද? ගීත වගේ දේවල් සමාජගත වෙනවා භාෂාව නිසා. නිර්මාණ සමාජගත වෙනවා භාෂාව නිසා. තව පැත්තකින් දේශපාලන, ආගම, දර්ශනය වගේ දේවල් සමාජගත වෙන්නේ භාෂාව නිසා. දැන් උදාහරණ ගත්තොත් ඉස්සර නම් ආගම දේශපාලන වගේ දේවල් ඇරිස්ටෝටල්, ප්ලේටෝ වගේ ඒගොල්ලන්ගේ කියපු දේවල් ඒගොල්ලෝ මුල් කාලේ කටවචනෙන් තමයි පැවතුනේ. බුදුරජාණන් වහන්සේගේ දේශන, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේශන කටවචනෙන් කාලයක් ආවේ. ඊපස්සේ ලේඛනයේ දියුණුව නිසා ඒවා යම් භාෂාවකින් ලියනවා. ඊට පස්සේ මුද්‍රණ කර්මාන්තය ඊට පස්සේ දියුණුව නිසා ඒවා මුද්‍රණය වෙලා ලෝකේ පුරා ප්‍රචලිත වෙනවා. හැබැයි මේ හැම දෙයකටම හේතුනේ භාෂාව. හරි, භාෂාවක් නොතිබුණා නම් මේවා මේ වාචික භාෂාව ඊට පස්සේ ලිඛිත භාෂාව බවට පත් වෙනවා. මේවා නොතිබුණා නම් මේ දේශපාලනය, ආගම මේ වගේ දේවල් මේ විදිහට සමාජ ලෝකේ පුරා සුලභ ලෙස ප්‍රචාරණය කිරීමේ ක්‍රමයක් එන්නේ නැහැ. හරි, ඔන්න ඔය තමයි අපි මේ කතා කරේ පාඩමක් නෙවෙයි, අපි මේ කතා කරේ ඉදිරි පාඩමේ ආරම්භය. හොඳයි, අපි එකින් එක බලමු. 7.3 මේ නිර්මාණශීලී භාෂා භාවිතය. මෙතනක් තියෙන පොඩි හැඳින්වීමක් අපි ටික බලමු. භාෂා මානද මම හොඳට මතක තියාගන්න. මේ කරාට පස්සේ ඔයගොල්ලෝ එකවරක් කියව ගන්න. ඒතර මාර විදිහට තේරෙනවා. හැබැයි කියව ගත්තේ නැතුනොත් ඔයගොල්ලන්ට ටිකක් අපැහැදිලි. භාෂා මානවයාගේ ප්‍රබලම නිර්මාණාත්මක ප්‍රකාශන ක්‍රමය. ඒ මානවයා විසින් උපදවා ගන්න ලබන්නේ නිර්මාණාත්මක සක්්‍යතා. සක්්‍යතා කියන්නේ හැකියාව ඇසුරින්. ලෝකයේ විවිධ සංස්කෘතිවල විවිධ භාෂා උත්පාදනය වේ. එකී භාෂා ඒ සමාජවල සංස්කෘතිය හැඩයෙන් නිර්මාණාත්මක හැඩය සකස් කර දී වේ. ඒ කියන්නේ භාෂාවේ තියෙන ඒ සංස්කෘතිය ස්වභාවය, නිර්මාණාත්මක ස්වභාවය තියෙනවා. ජපන් භාෂාව, කොරියන් භාෂාව, දැන් ජපන් භාෂාව නම් අර ජපන්, කොරියන්, තායි වගේ භාෂාවල රූපාක්ෂර දැක්කනනේ. හරි ලස්සනයි, නිර්මාණාත්මකයි. ඊට පස්සේ බලන්න දැන් මේ සරලයිනේ බටහිර සංස්කෘතිය. ඒ වගේම බටහිර භාෂාවත් සරලයි. අකුරු තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. අකුරු ලියන්න ලේසි. ABCD කියලා ඉතින් අකුරු ටික හරි ලේසි. සිංහල වලටත් ලේසි. අර සංස්කෘතියේ සරල බව බටහිර මේ අකුරු වලුත් පේනවා, භාෂාවෙනුත් පේනවා. ඉගෙන ගන්න ලේසි ඉංග්‍රීසි භාෂාව. විශේෂයෙන් කලා මාධ්‍යවල භාෂාව විවිධ ආකාරයෙන් භාවිත වෙන දැක්කත හැකියි. භාෂා භාවිතයේදී නිර්මාණශීලීත්වයේ කතා කිරීම, කතනය, සවන් දීම, ලිවීම හා කියවීම පදනම් කොටගෙන ගොඩනගන. අන්න ඒකෙන් ඉලක්ක කරගන්න. භාෂා භාවිතයේ නිර්මාණශීලීත්වය ගොඩනගන්නේ කතනය, ශ්‍රවණය, ලේඛනය සහ කියවීම. ඔය හතර තමයි තියෙන්නේ. කතනය. දැන් මම මේ කරන්නේ කතනය. මට පුළුවන් වුණා නිර්මාණශීලීව කතා කරන හාමුදුරුවෝ බණ කියන්නේ නිර්මාණශීලීව. දේශපාලකයෝ නිර්මාණශීලීව කතා කරන්නේ. නිවේදකයෝ නිර්මාණශීලීව කතා කරන්නේ. කතනය. මේ කතා කරන දේ නාට්‍ය වලක් තියෙන කතනය. ඊට පස්සේ කතනයට සවන් දීම තියෙනවා. අනිත් එක තමයි මොකද්ද? ලිවීම. අනිත් එක තමයි කියවීම. ලිවීම, කියවීම. කතනය, සවන් දීම, ලිවීම, කියවීම. ඔය හතරත් එක තමයි නිර්මාණශීලී භාෂාව පවතින්නේ. ඉරක් අඳගන්න ඒකට. කතනය, සවන් දීම, ලිවීම ඒ ටික. දැන් නාට්‍යයක් නම් හරි බලනවාට අමතරව භාෂාවෙන් කරන්නේ බලන එක නෙමෙයි. දැන් භාෂාවෙන් කරන්නේ නාට්‍ය දෙබස් කතනය කරනවා, අපි අහන් ඉන්න ශ්‍රවණය කරනවා. නවකතාවක නම් ලියලා තියෙනවා, අපි කියවනවා. පැහැදිලිද?
පදනම් කරගොඩනැගේ නිර්මාණාත්මක භාෂාව පිළිබඳ මූලික නිර්වචනාත්මක අර්ථ සලකා බලන්නේ නම් භාෂාවේ පැතිර පවත්නා සියලු ලක්ෂණ නිර්මාණාත්මකයි. ඒ කියන්නේ භාෂාවේ තියෙන හැමදේම නිර්මාණාත්මකයි. ලියන එක, කියවන එක, හරි අකුරු, වාක්‍ය මේ හැමදේම නිර්මාණාත්මකයි. ඇත්තනේ. මේ භාෂාව කියන්නේ නිර්මාණයක්. ඒක හැම දෙයක්ම ගොඩනගලා තියෙන්නේ නිර්මාණශීලීව. ඒ මාධ්‍යට අදාළ භාෂාව විවිධ ස්වරූප ගන්න අයුරු අස්සේ සංකීර්ණ වේ. කෙටි හැඳින්වීමක් කරන්න ඊළඟ පාඩම ඉදිරියේ තියෙන අපිට අග්ගල කරමු. ගුවන්විදුලි වාද ශබ්දය හා ශ්‍රවණය මත පදනම් වන අතර ඒ උත්සාහ වඩාත් ශ්‍රවණ ඉන්ද්‍රිය හා මනස අතර සම්බන්ධතාව විශේෂ වේ. ඒ සංකීර්ණ ක්‍රියාවලිය. ගුවන්විදුලිය කනට තමයි කතා කරන්නේ. ඒතර කන සහ මනස අතර සම්බන්ධය තමයි ගුවන්විදුලියේ තියෙන්නේ. කනට ඇහෙනවා මනසින් තේරුම් ගන්න. මුද්‍රිත මාධ්‍යවලදී ලිඛිත භාෂා ප්‍රමුඛ වන අතර දෘශ්‍ය රූප යනාදීද භාවිතා වේ. ඒ සංයෝගවල විවිධ නිර්මාණශීලී ස්වභාවය ඒ මුද්‍රිත මාධ්‍යවල පවත්නා අයුරු ඒ කාර්යයට අනුව අධ්‍යයනය කිරීම වැදගත්. ඉදිරියට කතා කරමු. දැන් මුද්‍රිත මාධ්‍යවල නැත්නම් ලිඛිත මාධ්‍යවල ලිඛිත භාෂාව තමයි ප්‍රමුඛ වෙන්නේ. පාත්තර වෙන්න පුළුවන් එහෙමයි. ඊට පස්සේ දෘශ්‍ය රූපත් තියෙනවා. රූප තියෙනවා, ඡායා රූප තියෙනවා, වර්ණ තියෙනවනේ නේද? ඒතර වර්ණයි, රූපයි, ඡායා රූපයි, භාෂාවයි දෙක එකතු කරලා තමයි අර්ථ ගන්න වෙන්නේ මුද්‍රිත මාධ්‍යවල. රූපවාහිනී මාධ්‍ය බස, ශබ්ද මාධ්‍ය භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය භාෂාවේ දිගුවක් ලෙස සැලකේ. එතකොට රූපවාහිනී මාධ්‍ය භාෂාව රූපයයි ශබ්දයයි දෙක එකතු වුණාම තමයි හැදෙන්නේ. දැන් අපි රූපවාහිනී රූප පේන්නේ නැත්නම් අපි ඉක්මනට ඒක හදනවනේ. නේද? රූපවාහිනී ශබ්ද ඇහෙන්නේ නැත්නම් ඉක්මනට අපි ඒක හදනවනේ. දෙකම අවශ්‍යයි රූපවාහිනියේ භාෂාව තේරුම් ගන්න. ඒට හේතු රූපවාහිනී මාධ්‍ය සිනමාවේ දිගුවක් නො ගුවන්විදුලි මාධ්‍යයේ දිගුවක් ලෙස බිහිවීමයි. ඒතර ගුවන්විදුලිය තවදුරටත් සම්වර්ධනය කරලා තමයි රූපවාහිනී බිහි වෙන්නේ. ගුවන්විදුලි මුලින් බිහි වුණා හඬ ඇහෙනවා. ඉතින් මිනිස්සු කල්පනා කරනවා හඬ ඇහෙනවා වගේම පේන්නත් මොනවා හරි හදන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඒ තාක්ෂණයෙන් පාවිච්චි කරලා රූපත් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමයක් හදනවා. අරකට ගුවන්විදුලිය කිව්වා මේකට රූපවාහිනී කියලා කිව්වා. එතකොට ඒ නිසා රූපවාහිනිය තුළ භාෂාව ගොඩනැගෙන්න නිතරම රූපයයි ශබ්දයයි දෙකම බලපාන. රූපවාහිනී මාධ්‍යයේ ඊදෝ වැඩසටහන් වර්ග පදනම් කරගෙන නිර්මාණාත්මක භාෂා ප්‍රයෝග භාවිතා වේ. මේ රූපවාහිනී භාෂාව භාවිතා කරන්න ඕනේ මේ වැඩසටහනේ ස්වභාවය. ළමා වැඩසටහන භාෂාව වෙනස්. වැඩිහිටියන් දින වැඩසටහන භාෂාව වෙනස්. ප්‍රවෘත්ති වැඩසටහන වල භාෂාව වෙනස් නේ. ඔයගොල්ලෝ ටීවී බලනකො වැඩසටහන කාටුන් වල භාෂාව වෙනස්. නේ කාටුන් එකේ භාෂාවයි ත්‍රිපිටකයේ භාෂාව අතර තියෙන වෙනසක්. බලන්නකො ඔයගොල්ලෝ නිවුස් වල භාෂාව ඊට වැඩි වෙනස් නේ. නිවුස් ඉවරනාට පස්සේ තියෙන රියැලිටි වැඩසටහනේ භාෂාව තවත් වෙනස් නේ. ඒ වගේ. ටෙලිනාට්‍ය කලාවේදී, ඒ කියන්නේ රූපවාහිනී වල ටෙලිනාට්‍ය කලාවේදී නිකම් අතර තියෙන අපි ඉදිරියට කතා කරමු. ටෙලිනාට්‍ය කලාවේදී යථාර්ථවාදී ප්‍රවේශද දැනීම් කලාවේදී මනෝවිද්‍යාත්මක ප්‍රවේශ ආදී වශයෙන් රූපවාහිනී මාධ්‍යයේ භාෂා පවත්නා නිර්මාණාත්මක ස්වරූප අධ්‍යයනය කිරීමට සිදුවේ. මම අර කලින් කිව්වා වගේ දැන් මේ උදාහරණයක් විතරක් තියෙනවා ටෙලිනාට්‍ය වලදී යථාර්ථවාදී ස්වභාවයෙන් භාෂාව පාවිච්චි කරනවා. ඒ කියන්නේ ටෙලිනාට්‍ය වලදී සාමාන්‍යයෙන් අපේ ගෙදර දොරේ කතා කරන සාමාන්‍ය ව්‍යවහාර භාෂාවන් ටෙලිනාට්‍ය වල දරුවනේ පාවිච්චි කරන්නේ. හැබැයි දැන් ওই වෙලන් දැන්වීම වලදී මනෝවිද්‍යාත්මක ප්‍රවේශය පාවිතා කරනවා. ඒ කියන්නේ යථාර්ථවාදීම නෑ මිනිස්සු අහුවෙන විදියට භාෂාව හදනවා. ඒ නිසා තමයි කියන ප්‍රිය ජනකයි සන්ලයිට් කියලා කියන්නේ. සාමාන්‍ය භාෂාව අපිම කියන්නේ නෑනේ. මුළු පවුලම සෙනෙහසින් පිරිසිදු කර ගනී කියලා අපි සාමාන්‍ය භාෂාව කියන්නේ නෑනේ සන්ලයිට්. කැක්කුම් ඔක්කොම නස්සාලේපේ විස්කම් දක්වන සිද්ධාලේපේ අත්තර කම්වල යැහැම පැත්තේ කීඩා පිටියේ තැලුණු පියුණු දැන් සහනය දෙන්නේ සිද්ධාලේපේ. හිසමුදුරේ සිට දෙපතුරු වනතුරු හිරුරේ ඇතිවන තුන්දස්සෝදුරු දුරුකර ඔසුවගේ ආදී ඍෂිවරු අතිශේපිය කරු සිද්ධාලේපේ කියලා කියන්නේ. එතකොට නේද? එතකොට මේ වචන මනෝවිද්‍යාත්මකයි. ඒ කියන්නේ සිද්ධාලේප විගුණ අලවිය සඳහා අවශ්‍ය මානසික ශක්තිය ලබා දෙනවා. ඒක මනෝවිද්‍යාත්මකව ගොඩනගන භාෂාව. ඕනම දැනීමක එහෙම තමයි. යථාර්ථවාදී නැහැ. ඔයගොල්ලෝ විලන් දැනීම් අරගෙන බලන්න. ඒ කියන්නේ අපිට බලන් ඉන්න ආස හිතෙන විදියට ඇඩ් එක හදනවා. ඊපස්සේ ඉමීන්තරේ ඇඩ් එකේ අදහස මනසට යනවා. කියන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වේද මහත්තයා කියලා අදහසක් දීලා තියෙනවානේ. නේ? හරි. කොහොමද ටිකිරි මොලේ කියලා අදහසක් දෙනවනේ. ඒතර අපිට මතක් වෙනවනේ මේ අහවල් මාරි තමයි මතක් කරන්නේ කියලා. රසලෝ රජ කිරුල කියලා අපිට අදහසක් දෙනවනේ මනෝවිද්‍යාත්මක විශ්ය. මීඩියා නම් මීඩියා කියලා අදහසක් දෙනවනේ. මතක් වෙන්නේ. දැන් පැහැදිලිද ඔයාලට කියන දේ? යන්නේ විදිහට මනසට තමයි ආමන්ත්‍රණය කරන්නේ වෙලන් දැනීම වල. ඉතින් අපි ඉදිරියේ පාඩම් වලදී අපි ටික ටික ඕවා කතා කරමු. හරිද? මේ හැඳින්වීම තියෙන්නේ සිනමාවේ භාෂාව රූපය වන අතර එහි ව්‍යාකරණයේ සැනකෙන්නේ සංස්කරණය. සිනමා භාෂ අතිශය ප්‍රබල නිර්මාණාත්මක බස. ඒතර සිනමාවේ භාෂාව හැටියට සලකන්නේ රූපය. රූපයෙන් තමයි සිනමාව මේ ගොඩක් දේවල් අපි අඳුරගන්නේ. ඒ කියන්නේ සිනමාවේ රූපය ප්‍රබලයි. වචන වලටත් එළිය.
දෙවැනි තැන තමයි වචන වලට ලැබෙන්නේ. ඒතර සංස්කරණය කිරීම තුලින් හරි පැය 12ක විතර විෂුවල් අරගෙන ඒක සංස්කරණය කරලා පැය දෙකකට හදනවා. සංස්කරණය කරලා එඩිට් කරලා අපි චිත්‍රපටිය ලස්සනට ගොඩනගනවා සංස්කරණ ශිල්පියා විසින්. සිනමාවේ ව්‍යාකරණ ලෙස සැලකෙන සංස්කරණ MCQ අහන්න පුළුවන්. සිනමා බස් අතිශය ප්‍රබල නිර්මාණාත්මක භාෂාවක්. ඒතර සියලුම මාධ්‍ය භාෂාවට වැඩිය ප්‍රබල භාෂාව තමයි සිනමා භාෂාව අතිශය නිර්මාණශීලීත්වය යොදා ගන්න ඕනේ නැත්තම් මොකද සිනමා නිර්මාණයක් කියලා කියන්නේ අපි සල්ලි ගෙවලා සිනමා ශාලාවට ගිහිල්ලා බලන්නේ. ඒකේ රූපයයි භාෂාවයි ප්‍රබල වුණේ නැත්තම් මිනිස්සු චිත්‍රපටි බලන්නේ නැහැ. එතකොට ඒ කලාව කඩා වැටෙනවනේ. ඒතර කලාව නිර්මාණය රූපයයි භාෂාවයි ප්‍රබල වෙන තරමට තමයි හරි ප්‍රබල වෙන තරමට තමයි සිනමා ශාලාවට මිනිස්සු යන්නේ. ඒ නිසා හරි ප්‍රබල භාෂාවක් හරි රූපයක් යොදා ගන්න වෙනවා සිනමා නිර්මාණවලදී. හරි නාමාද්‍යල පෙරටත් වඩා අතිශය සියුම් ආකාරයෙන් නිර්මාණාත්මක භාෂා පැවිස සංවේදන කාර්යය සඳහා උත්සාහ භාවිතා වේ. තාක්ෂණික අවබෝධය අවශ්‍ය වීම නූතන මාධ්‍යවල නිර්මාණාත්මක භාෂාවේ විශේෂත්වයක් වේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඊමේල් ඊට පස්සේ Viber WhatsApp ඉමෝ එහෙම නැත්නම් Facebook වගේ Instagram වගේ සමාජ මාධ්‍ය නැත්නම් අන්තර්ජාලගත මාධ්‍යවල නැත්නම් නව මාධ්‍යවල භාෂාවේ හැසිරීම සඳහා පොඩ්ඩක් තාක්ෂණය දැනගන්න ඕන. ඒවයි භාෂාව ටිකක් වෙනස්. අපි ඉස්සරහට කතා කරමු. ව්‍යාකරණ සලකන්නේ නැහැ. වෙනත් භාෂාවලින් කියන්නේ අපි සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවෙන් ලියනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට කෙටි වැකි භාවිතා කරනවා, කෙටි පද භාවිතා කරනවා. good morning කියන්නේ G අකුරයි M අකුරෙන් ටයිප් කරන්න. ඒ වගේ භාෂා ලක්ෂණ ටිකක් තියෙනවා. ඒවත් කතා කරන්න වෙනවා. නිර්මාණශීලී භාෂාවේ මූලික කාර්යය වන්නේ භාෂාව පදනම් කරගෙන ග්‍රාහකයාට සංදේශ නිර්මාණශීලීව සංවේදනය කිරීම. එදී ලිඛිත සංවේදනය, වාචික සංවේදනය, නිර්වාචික සංවේදනය, දෘශ්‍ය හා ශබ්ද සංවේදනය භාවිතා වෙන ලිඛිත, වාචික, දෘශ්‍ය, ශබ්ද ඔය වගේ සංවේදනයත් එක්ක භාෂාව යොදා ගන්න. දැන් තේරෙනවද ඔයගොල්ලන්? මේ ආකාරයට පොත්, පුවත්පත් සංග්‍රහ, නාට්‍ය, සිනමාව, රූපවාහිනී, ගුවන්විදුලි, නව මාධ්‍ය ආදී හිට ආවේනික නිර්මාණශීලී භාෂාවක් යොදා ගන්න ආකාරය නිරීක්ෂණය කළ හැකියි. හොඳයි. අපි එතකොට එහෙනම් අද කලේ මේ නිර්මාණශීලී භාෂාව පිළිබඳව හඳුනා ගැනීම. 17 සහ 18 පිටු දෙක ඔයගොල්ලෝ කියවලා පොඩි අවබෝධයක් ගන්න. ඊළඟ දවසේ මම පාඩම කරනකොට මේ දෙක ගැන ආයෙ සරල පැහැදිලි කිරීමක් කරනවා. ඔයගොල්ලන් කියුට බැලුවම් පේනවා මේ පුවත්පත් භාෂාවේ නිර්මාණශීලීත්වය කතා කරන්න හදනවා. මේ ප්‍රවෘත්ති විශේෂාංග පොත් දැන්වීම් ඊට පස්සේ මේ පැත්තට යනකොට සිනමාවේ භාෂාව, රූපවාහිනී භාෂාව. දැන් මම මේ සාරාංශගත කරලා කතා කරපු ඔක්කොම එකින් එක නේද? සිනමාවේ භාෂාවට අපි කොහොමද කැමරා කෝණ භාවිතා කරන්නේ? අපි ගුවන්විදුලියේ කොහොමද භාෂාව භාවිතා කරන්නේ? ගුවන්විදුලියේ නාට්‍ය වල භාෂාව කොහොමද නිර්මාණය කරන්නේ? වෙළඳ දැන්වීම් වල එකින් එක අපි දැන් කතා කරන්න සූදානම් වෙනවා ටියුට් එකේ ඉදිරි කොටසේදී. හොඳයි එහෙමනම් අදට අපි පාඩම අවසానයි. මේ දෙපාරක් විතර අහන්න ඊට පස්සේ දෙපාරක් විතර කියව ගන්න. ඒතර හොඳට අවබෝධ වෙනවා. නැවතත් අපි එනම් ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැස්සෙමු ඔයගලන්ට. ආයුබෝවන් සුබ දවසක්.